සැබවින්ම මම ඔබට කියමි අබමල් රේණුවක් පමණවත් ඇදහිල්ල ඔබට ඇත්නම් මේ කන්දට මෙතනින් එතනට යවයි කිව්වොත් ඒ යන්නේ ඔබට නොකළ හැකි කිසිවක් නැත. සාමාන්‍ය සමය 18 වෙනි සතිය අගෝස්තු මාසයේ 7 වෙනිදා සෙනසුරාදා මෙනෙහි කිරීම. අද ප්‍රමාන්තනේ උන්වහන්සේ ඔබව කැඳවලා තියෙන්නේ බලයක් එක්ක ඉන්න. එක තිමෝති උන්වහන්සේ 1:7 කියනවා ස්වාමීන් වහන්සේ අපිට දුන්නේ බය දුක තියෙනව බල සම්පන්න ප්‍රේමාන්විත හික්මුණු ආත්මානුභාවයක් කියලා. ඒතර ජීවිතයේ අධිකාරී බලයක් එක්ක ඉන්න. දැන් මේ අධිකාරී බලයට තියෙන්නේ ඔබට ස්වාමීන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධකමත් එක්ක. ඒතර ඔබ ස්වාමීන් වහන්සේට සම්බන්ධ වෙන්නේ කොහොමද? ඔබගේ ජීවිත අයිතිය උන්වහන්සේට දීමයි. ඒකයි ද්විතීයි සංඝයාද කතා කරලා කියන්නේ. ස්වාමීන් වහන්සේ ඔබගෙන් ඉල්ලන දේ ඔබගේ මුළු හෘදයෙන්ද මුළු ආත්මයෙන්ද මුළු වීරයෙන්ද උන්වහන්සේට ප්‍රේම කරන්න. එතකොට දැන් මේක තමයි ෂමායාවය කියලා කියන්නේ. මේක යාළගේ ජීවිතේ ප්‍රධානම හරය වුණා. මේකේ වචනේ මුළු සම්පූර්ණයිතිය. ඒ කියන්නේ ඇතුලේ බෙදීමක් තියෙන්න බෑ. ඔබගේ ජීවිතේ ඔබ උන්වහන්සේට අයිති නොවන හදවතේ තනක්, මනසේ තනක්, වීරයේ තනක් තියෙන්න බෑ. උන්වහන්සේට මුළුමනින්ම ඔබගේ ජීවිතේ දෙන්නට ඕනේ. ඒතර ඔබ මොන තැනක හිටියත් ඒ අයිතිය. ඇයි ඒක දෙන්නේ? ඔබ උන්වහන්සේට අයිතිය දෙනකොට උන්වහන්සේගේ බලය ඔබට අයිති වෙනවා. ඒකයි මේක එයාලගේ ජීවිතය ක්‍රමයට ස්වාමීන් වහන්සේ අරගෙන යන්න කියන්නේ. කොහොමද අරගෙන යන්න කියලා කියන්නේ? අද දින මා ඔබට දෙන මේ අනපන සිතේ ධාරණය කරගත යුතුය. ඔබේ දරුදැරියන්ට ඒවා ඉගැන්විය යුතුය. ඔබ ගෙදර සිටින විටද, පාරේ යන විටද, සැතපෙන විටද, අවදි වන විටද ඒවා ගැන ඔවුන්ට කතා කළ යුතුය. අතේ ලකුණක් වන පිණිසද, නලල මත පටියක් වන පිණිසද ඒවා බැඳ ගන්න. ගෙදර උහුලුවවල දොරටු ඒවා ලියා තබන්න. දෙවි සමිදාන වහන්සේ ඔබගේ පියවරුන්ටද, ආබ්‍රහාම්ට, ඊසාක්ට සහ යාකෝබ්ට දෙන්නට දිවුරා පරන්දු දේශයට ඔබ ගෙන පසු උන්වහන්සේ ඔබ ඉදි නොකළ විශාල දියුණු නගර ඔබට දානය කරනසේක. කියන්නේ ආශිර්වාදයට කාරණාව මේ සම්බන්ධකමයි. මේක උගන්වන්න මේක ඔබට අපේ ජීවිතයේ අමතක වීම ප්‍රශ්නයක් නිසා හැමතිස්සෙම සියේ තියාගන්න, අතේ ලියාගන්න. එතකොට ලාලාපටි අපි දන බන්ධන මෙහෙම පෙට්ටි වගේ ඒවා නලල ගැට ගහගෙන ජුදා ජනතාව අදටත් එහෙම තියෙනවා. ඒක සිහි කරන්න. ඒක සමායාවේ සිහි කරන්න. මොකද මුළු ශක්තිය ස්වාමීන් වහන්සේ, මුළු බුද්ධිය වීර්ය ස්වාමීන් වහන්සේට ඒතරින් ආදරය කරන්න කියන එක. එතකොට ඔබ බල සම්පන්න වෙන්නේ. ඉතින් අද අපි දකින්න එකයි ස්වාමීන් වහන්සේ ගාවට අරගෙන එනවා. උන්වහන්සේ ඉදිරියේ දනින් වැටි ස්වාමීනි මගේ පුත්‍රයාට අනුකම්පා කළ මැනව. ඔව් මීමස්මර රෝගයෙන් තද්දබල ලෙස පීඩා විඳි. දැන් මේ තාත්තව ජේසු ඉස්සරහා තන ගස්සනවා අරගලය. ඔබගේ මගේ ජීවිතයේ බැරිකම. යක්ෂය අල්ලගෙන ඉන්න තැන. ඒ දරුවෝ මීමස් මොලෙන් අල්ලගෙන හිටියේ. ඔබ මගේ ජීවිතයේ අයිතිය දෙන්න බැරිව මීමස් මොලේ හැදලායින් පස්සේ පාලනයක් නැහැ. තමුන් වෙහුලනවා, ගැහෙනවා, තමුන්ගේ පාලනයෙන් තමුන් අයින් වෙනවා. ඔබගේ එහෙම හිර වෙච්ච තැන්, ඇබ්බැහි වෙච්ච තැන් ඕන තරම් ඇති. එතනදී ජේසු ගාව දන ගන්න. ඔබ ආදරය කරන ඔබ කෙනා වෙනුවෙන් ජේසු ගාව ඔබ දන ගන්න. මේ තාත්තා දන ගැහුවා වගේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මොකක්ද? මම ඔබගේ ශ්‍රාවකයන් වෙත ගෙනාවෙමි. ඒත් ඔහු සුවපත් කිරීමට උන්ට නොපුළුවන් විය. නැවතනේ ප්‍රශ්නේ ගෝලිය ගාවට ගෙනා හැබැයි සුවපත් කරන්න බැරි වුණා. මගේ ප්‍රමාන්තේනේ ජේසු මෙතනටයි කතා කරන්නේ. ශ්‍රාවකයන්ගේ දුර්වලකම තව පරිණත වෙන්න කොච්චර දුරක් යන්න ඕනද කියන එක. උන්වහන්සේ කතා කරලා කියනවා. අහෝ ඇදහිල්ල නොමැති හිතුවක්කාර පරම්පරාව මා කොපමණ කල් ඔබ සමග සිටින්නද? කොපමණ කල් ඔබ ගැන ඉවසන්නද? ඒක ගෝලයන්ටද කිව්වේ? තාත්තටද කිව්වේ? හැමෝටම. ඒක ගෝලයන්ට. අනිත් මිනිස්සුන්ට ඇදහිල්ලක් නැහැ. මොකද වචන කතා කරලා කියනවා ජේසුට ප්‍රතිහාර කරන්න බැරි වුණා එයාලගේ සිත් දැඩිකම නිසා කියලා. ජේසුට බැරි වුණා. ඒ තරම් සිත් දැඩි. ඒ ආඩම්බරකමත් එක්ක ස්වාමීන් වහන්සේ කටයුතු කරන්නේ නැහැ. එතකොට මෙතන ස්වාමීන් වහන්සේ කියනවා එයාලට මොකද්ද කියන්නේ? ඔබට මේ ඔබට ඇබ්බ ඇටයක තරමවත් ඇදහිල්ලක් තියෙනවා නම්
මේක කරන්න පුළුවන්. දරුවව ගේන්න මගේ ගාවට. දරුවව ගේන්න මගේ ගාවට. දැන් මෙතනදී එක තැනකදී ජේසුස් කියනවා මම කවදා ඔබත් එක්ක ඉන්නද? මේ කතා කරන්නේ මොකක්ද? අධ්‍යාත්මික පරිණත වීමක් ගැන. පරිණත භාවයක්. ඒ කියන්නේ ජේසුස් මත ඇරෙන්න අපි කාව මත දෙයක් වෙන්නේ. අත්ත මිදිවලට සම්බන්ධ වෙනවා වගේ සම්බන්ධ වෙන්න ඕනේ. හැබැයි මේ පරිණතකමයින් එහා ගිය තැනක්. ඒ සම්බන්ධතාවය සමහරවිට අපිට ඒ ජේසුස් කියන ජේසුස් එයාලා ශාරීරිකව එයාලත් එක්ක ඉන්නවා කියන එකයි මේ අදහස. සමහර අපේ ජීවිතවල ජේසුස් දැනෙන්නේ නැති තැන්, ජේසුස් තේරෙන්නේ නැති, පේන්නේ නැති තැන්වල උනාසකක නොදැනක විශ්වාස කරන්නෝ භාග්‍යවන්තයි කියලා. ඒ පරිණත භාවය කතා කරනවා. ඊට පස්සේ ජේසුස් කතා කළා කියනවා ඒ දරුවා මගේ ගාවට ගේන්න. මගේ ගාවට ගේන්න. අනිවාර්යෙන් අපිට කරන්න තියෙන ඉච්චරයි නේද? අපේ සිද්ධිය අරගලේ උන්වහන්සේ ගාවට අරගෙන යනවා ඇරෙන්න. වෙන මොනවද තියෙන්නේ? අදහිල්ලෙන් උන්වහන්සේගේ පාමුල තියද්දි. උන්වහන්සේ කියනවා මේ කන්ද ගැලවිලා පැලවෙන්න නම් ඒක පැලවෙනවා. ගෝලියෝ කතා කරලා කියන ස්වාමීනි අයියා අපිට කරන්න බැරි වුණේ කියලා පෞද්ගලිකව රහසින් අහන්නේ. ලැජ්ජ හිතෙන්නේ නැති හොඳට යකාව එලවනවා යන්නේ නැති වුණා. හැබැයි හැම දෙයක්ම කියන්න ඕන තැන. ජේසුස් ආදරෙන් ළඟට අරගෙන කියා දෙනවා. අබ්බැහැට ඒක තරම්වත් විශ්වාසයක් තියෙනවා. ඒ කියන්නේ ෂූටි. හැබැයි අබ්බැහැට ජීවමාන දෙයක්. මැරිච්ච දෙයක් නෙමෙයි. ඒ විශ්වාසයේ ජීවමාන වෙන්න ඕනේ. අබ්බැහැට ඇතුලේ ලොකු ගහකට පොරොන්දුවක් තියෙනවා. ඒ විශ්වාසය වර්ධනය වෙන්න ඕනේ. ඒ විශ්වාසය ඇතුලේ ලොකු දැක්මක් තියෙන්න ඕනේ. ඒ වගේම අබ්බැහැට පොළවේ වැටිලා මැරෙන්න ඕනේ. මමත්වේ නැති වෙන්න ඕනේ. මැරෙන්න ඕනේ. ඒ වගේම අබ්බැහැට ගහක් වෙන්න කාලයක් යනවා. කාලය තුළ ඉවසිල්ලෙන් බලාගෙන ඉන්න ඕනේ. ඔබගේ මගේ ඇදහිල්ල එවැනි තැනක රැඳෙන්න ඕනේ. මේ ලෝකේ හොඳටම පළවෙච්ච අබෑටය තමයි ජේසුස්. කොමකද්ද පොළව? දෙවම්මගේ කුස. කුසේ පැලවුණු මේ මහා ගහ. මගේ ප්‍රමාන්තයනි මහා ගහ. අපි හැමෝටම පෝෂණය දෙනවා අදටත්. ඉතින් අපි අම්මට කියමු ස්වාමීන් වහන්සේගේ නාමයෙන් දුන්නා පොරොන්දුව ඉෂ්ටවන්නේම යයි විශ්වාස කර තැනති භාග්‍යවන්තයි. ලෝකයේ 45. අපි අම්මටකම එවැනි අදහිල්ලක ස්ථීරව ඉන්න. නපුරත් එක කරන සරණේදී ස්වාමීන් වහන්සේට දැඩිව ඇලිලා ගැලිලා උන්වහන්සේ තුළ යැපිලා මුළු හදවතින් මුළු බුද්ධිය මුළු වීරයෙන් උන්වහන්සේට ආදරය කරන ජීවිත රටාවකට අරගෙන යන්න කියමු. ඒ උන්වහන්සේවම හොයමු. ජීවිතේ උන්වහන්සේට දෙන්නේ නැතුව පෙරේත කමින් තියාගෙන ඉන්නලා ඒ අයිතිය වෙන තැන් වලට දීපු තැන් උදුරලා අරගෙන නැවත උන්වහන්සේ ගාවටම දෙන්න. අපි උන්වහන්සේගේ පාමුල දනගසමු. යකා ඒ දරුවා අල්ලගෙන හිටියා වගේ මාව අල්ලගෙන හිටිය තැන් වලින් මාව නිදහස් කරලා මුළු හදවතින් ආදරය කරන තැනකට ආදරය කරන්න බලේ ශක්තිය ලැබ යාඥා කරමු. ආමෙන්. ජේසුස් පිටයි.